समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दन्नं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से इद भिक्खवे भिक्खु अनुपन्नानं पापकानं अकुशलानं धम्मानं अनुपादाय चंदं जनेति वायमति विरियं आरभति चित्तं पक्कन्हाति पदहति uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya candam janeti vāyamati viriyam ārabhati cittam pakkam āti padahati. Speaking Sinhala? Yeah. වාසනාවන්ත පින්වත්නි, අද දින නොදැන්වීම පන්සලේ අපේ ගරු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මට මේ දේශනාවක් කරන්න කියලා ආරාධනයක් ලැබුණා. අපේ වින්තා යසින් මහත්මිය මම ඉතාම සන්තෝෂෙන් පිළිගත්තා. කීප දිනක් මට මේ නගරයට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ වාගේ වාසනාවන්ත පිරිසක් මේ වාගේ බුදුදහමක් භික්ෂුන් වහන්සේලා පාලි ගාථා සජ්ජායනා ආදී දේවල් මේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ලංකාවෙන් පිටත මෙච්චර ලස්සනට කියනවා කියලා. ඉතින් ඒක මට ලොකු සන්තෝෂයක්. දැන් ලංකාවේ ඉන්න හොඳම උගත් පිරිස ලංකාවෙන් බැහැර වෙලා තියෙනවා. නමුත් හිත අදාගන්න පුළුවන් ඒ වුණාට මේ වාගේ රටකට පාසා මම මෙච්චර කාල හිටියේ නිව්සීලන්තේ. එහෙත් හැම රටක පළාතකම මේ වාගේ පිරිස එක්ක වෙලා ලංකාවේ මේ එකතු වෙලා මේ වාගේ බණ භාවනාදී පන්සල් හදාගෙන ස්වාමීන් වහන්සේලාට සලකන දාන මාන ආදී දීගෙන යම් කිසි ප්‍රබෝධයක් ඇති කරගෙන සමග සම්පන්න භාවයක් දක්වන්න තියෙනවා. ඉතින් අපිට ඒක සතුටු වෙන්න පුළුවන්. ලංකාවට ඔබතුමන්ලාගේ නැති වුණත් මෙහි ඊට වැඩි විශාල සේවයක් කෙරෙනවා. ලංකාව ගාඩන් දුරවල වෙලා පවතින වෙලාවක මේ ධර්මය සිංහල බෞද්ධ සංස්කෘතිය සભ્યත්වය ධර්මය ඔක්කොම රැකගෙන ඉන්නවා. පින්වත්නි, ඇත්තටම ලංකාව විශේෂ තැනක් ගන්නවා. පොඩ්ඩක් මේ ඉතිහාසය මතක් කරලා දෙන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන වෙලාවේදී මේ මොහොතේ පිරිනොම් පාන මංචකයේ ඉන්නකොට තමයි ලංකාවට විශේෂ කුමාරයයි 700ක් සෙනග ඇවිල්ලා ගොඩ බැස්සේ. බුදුරජාණන් වහන්සේ ඒක දැකලා අපේ ප්‍රවෘත්තිය තියෙනවා සඳහන් වෙලා විෂ්ණු දෙවියන්ට අනුගාල කියලා තියෙනවා මෙන්න මෙහෙම ලංකාවට පිරිසක් ගොඩ බැස්සා. ඒ ආරක්ෂා කරන කවදාරි මේ ලංකාවේ බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය පිහිටනවායි කියලා. ඉතින් විෂ්ණු දෙවියෝ සක්‍ර දෙවියන්ට කිව්වහම සක්‍ර දෙවියා ඇවිල්ලා මේ විජය රජුගේ අතේ පිරිත් නෝලක් ගැට ගහලා මේ ලංකාව එයාට
පරිස්සම් කරන්න කියලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ 6th century BC කියන්නේ අවුරුදු 600 ක්‍රිස්තු පූර්ව අවුරුදු 600කට ඉස්සෙල්ලා. ඊට අවුරුදු 300කට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගොඩ බැස්සේ. ඇවිල්ලා මිහිඳු හාමුදුරුවෝයි සංඝමිත්තා මෙන්න භික්ෂුණීන් වහන්සේ ඇවිල්ලා බුද්ධ ශාසනය ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කළේ. ඉතින් මිහිඳු හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට පළවෙනි දවසේම අනුලාභිසෝ සෝවාන් වුණා කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම අපේ වංශ කතාවල ලියවිලා තියෙනවා. දෙවෙනි දවසේ එතුමිය සක්‍රදාගාමන කාන්තාවක්. ඊළඟට තමයි බුද්ධනේ භික්ෂුණී ශාසනය ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මේකයි මම මතක් කරන්නේ. මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා පිටරටකින් මාගදී කියන උතුරු ප්‍රදේශයෙන් ආවේ. ඇවිල්ලා ඒ ධර්මයේ දේශනා කරනකොට සිංහල අය කොහොමද තේරුම් ගත්තේ? හොඳ එතන තමයි අපිට හොඳ ගැටලුව निराකරණය කරන්න පුළුවන්. මොකද විජය රජුගේ පරම්පරාව තමයි මේ සිංහලයෝ කියලා ඉන්නේ. ඒ අයට ඒ භාෂාව ඒගොල්ලෝ උතුරු ඉන්දියාවෙන් යාවේ. ඒ නිසා භාෂා ඥානයක් තිබුණා. ඒ නිසා මිහිඳු හාමුදුරන්ට ඒ ධර්මයේ දේශනා කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තවත් එකක් තමයි භික්ෂුණී ශාසනය ලංකාවට විතරයි ඇවිල්ලා තියෙන්නේ. වෙන කිසි රටකට ගිහින් නැහැ. ඉන්දියාවෙන් ආවේ ලංකාවට. ලංකාවෙන් ඊට අවුරුදු 900කට පස්සේ 6th century AD චීනයට ගිහින් චීනෙන් තායිවාන, කොරියාව ආදී ඈත පෙර මේ මහායාන රටවල් කියන ඒවායි මේ හැමතැනම පැතිරී ගියා. නමුත් බුරුමෙට තායිලන්තයට ගියේ නැහැ. ඉතින් ලංකාවේ ලෝකේ ඉන්න හැම භික්ෂුණියක්ම මේ ලංකා භික්ෂුණී ශාසනයෙන් පැවැත අය මුළු ලෝකෙම. ඉතින් දැන් අපේ භික්ෂුණී ශාසනය නැති වුණාට පස්සේ අපි මහන්සි ගත්තා ඒ චීවර පරම්පරාව ආපහු ලංකාවට ලබා ගන්න. නමුත් අපි ඒ භාෂාව දන්නේ නැහැ. ඒ මහායාන ධර්මය දන්නේ නැහැ. අපි අඛණ්ඩව පැවතියේ චීවර පරම්පරාව විතරයි අරගත්තේ. අරගෙන අපි පාලි බුදුදහමට පාලි විනයට අනුව ඒ භික්ෂුණී පරම්පරාවක් ඇති කරගත්තා. ඉතින් ඒක අපේම ලංකාවෙන් ගිය චීවර පරම්පරාවක්. ඉතින් ඒ නිසා එහෙම විශාල ගැටලුවක් නැහැ. මම මේ මතක් කරන්න ගියේ ලංකාවේ ඉන්න ලාංකිකයන්ට වගකීමක් තියෙනවා. මේ බුද්ධ ශාසනය මේ ශිෂ්ටාචාරය රැකගන්න. මොකද ලංකාවට විශේෂ වරප්‍රසාද ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ තේරුම් අරගන්න ඇති ඉන්දියාවේ බුද්ධ ශාසනය වෙනසී යන බව. ඒක අපිට දැන් වෙනත් තේරෙනවා. නමුත් ලංකාවේ විශාල ශක්තියක් තිබුණා. ලංකාවේ ස්වර්ණමය යුගයේ උනේ ඔය බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඉන්න කාලේ. ඒ කාලේ තිබුණේ වේද විහාරවල නටබුන් තමයි අද උනත් බලන්න තියෙන්නේ. ඉන්දියාවේ ස්වර්ණමය යුගයේ තිබුණේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඉන්න කාලේ. ඉන්දියාවේ නටබුන් උනත් ඒ කාලේ පැවතියේවා. ඉතින් බුදුදහම නිසා විශාල ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ දැන් බුදුදහම ලංකාවේ විනාශ වෙගෙන යනවාද අපිට කියන්න බෑ. දැන් අවුරුදු 25 විශාල මේ යුද්ධයක් පැවතුණා. නමුත් මේ වාගේ තැන් වල ලෝක හැමතැනම බුදුදහම මේ විදියට පාත්වාගෙන යනවා. මේ වාගේ බණ භාවනා කරනවා. අපි දහනක් දකින්නත් හරිම සන්තෝෂයි. ඉතින් තවත් මේ වාගේ අපේ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරගෙන මේ ස්ථාන වලින්
මුළු ලෝකෙටම බුදුදහම පතුරවන්න අවස්ථාවක් ඇති කරගත්තොත් අන්න අපි ඒ පිටරට ආවා කියලා පාඩුවක් නැහැ. ඒක මතක් කරන්නේ නැහැ. ඉතින් මම අද හිතුවා මේ භාවනාව ගැන කියන්න කියලායි කිව්වේ. ඇයි අපි භාවනා කරන්නේ කියන එක. පින්වත්නි මේ කුසල අකුසල ඔක්කොම ඇති වෙන්නේ හිතේ. කුසල ඇති වෙන්නේ හිතේ, අකුසල ඇති වෙන්නේ හිතේ. කුසල මූල කියන්නේ අකුසල මූල කියලා අපි පෙන්වන්න කරනවා. අකුසල මූල කියන්නේ මොනවද? අකුසල මූල තුනයි මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. කුසල මූල තුනයි මොනවද? අලෝභ, අද්වේෂ, මෝහ. හයයි තියෙන්නේ. හේතු හයක් කියලා උන් පෙන්නනවා. මේවා හටගන්නේ කොහේද? හිතේ. ඒවා නැති වෙන්නේ හිතේ. එතකොට අපි මේ හිත ගැන අවධානය වෙන්න ඕනේ. මොකද කුසල් හිත දියුණු කිරීමට, අකුසල් හිත යටපත් කිරීමට සෑහෙන වීර්යයක් ගන්න ඕනේ. ඉතින් භාවනාවක් තුළින් ඒ හිත හොඳට අඳුර ගන්න පුළුවන් වෙනවා. මොහොතෙන් මොහොත මේ හිත වෙනස් වෙනවා. හිතේ ලෝභය නම් වචනයක් ලෝභය, ක්‍රියාවක් ලෝභය. හිතේ ද්වේෂය නම් වචනයක් ද්වේෂය, ක්‍රියාවක් ද්වේෂය. හිතේ අලෝභය නම් වචනයක් අලෝභය, ක්‍රියාවක් අලෝභය. හිතේ අද්වේෂය නම් අද්වේෂය කියන්නේ මෛත්‍රියට. ඒක වචනයක් මෛත්‍රී, ක්‍රියාවක් මෛත්‍රී. එතකොට මේවා ඇති වෙන්නේ හිතේ නම් අපි මොහොතෙන් මොහොත මේ වෙනස් වෙන හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මයින්ඩ්ෆුල්නස් සතිය කියන්නේ ඒකයි. හොඳට හිතා තමන්ගේ හිත දිහා තමන්ම බලන්න. ඒකයි බුදුහාමරේ හැමතිස්සෙම දේශනා කළා තියෙනවා. නපරේ සංවිලෝමානි නපරේ සංකතා අත්තනෝ අවික්කීය කතානි අකතානිච. න කියන්නේ එපා. පර කියන්නේ අනුන්. න පරේසං විලෝමානි. එපා අනුන් දිහා බලන්න. න කියන්නේ එපා කියන්නේ. න පරේසං කතා න එපා පර අනුන්. කත අකත. කත අකත කියන්නේ මොකද? කත අකත කියන්නේ කල නොකල දේ. අනුන් කල නොකල දේ කියන බලන්න එපා. අනුන් දිහා බලන්න එපා. අත්තනෝ ආවික්කීය තමන්ගේ හිත දිහා බලන්න. කතානි අකතානිච. තමන් මොනවද කරන්නේ? තමන් මොකද කළේ? තමන් මොකද නොකළේ කියන එක තමන්ගේ දෙන දිහා බලන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මේ නිවනක් පෙන්නලා තියෙනවා. පින්වත්නි මුළු මේ ලෝකේ ඉන්න ශාස්ත්‍රවලු සියලු දෙනාම පෙන්වන්නේ නිවනක් නෙමෙයි සසරක්. දැන් වෙන නොඑක් ශාස්ත්‍රවලු හිටියා. ආගම් කර්තෘවරු ඒ අය ඔක්කොම පෙන්වන්නේ යටින් අවීචයේ සිට උඩින් භවග්‍රේ දක්වා මේ විශ්වය සසර. අකුසල කරනකොට අපාය යන හැටි, කුසල කරනකොට දේව ලෝක, බ්‍රහ්ම ලෝක වලට යන හැටි, මනුෂ්‍ය ලෝක වලට ස්වර්ගයට යන හැටි. නමුත් ඒ කිසිම ආගම් කර්තෘවරේ නිවනක් ගැන පෙන්නලා නැහැ. කොහොමද මේ උප්පත්තිය මරණය මුළු විශ්වයේම උප්පත්තිය ඇතිවීම නැතිවීම ඉපදීම මැරීමට භාජනය වෙලා තියෙනවා. දේව ලෝකෙට ගියා, බ්‍රහ්ම ලෝකෙට ගියා. ඒ ආයුෂ කාලය ඉවර වුණාම එතන මැරිලා ආයෙ ගිහින් වෙන තැනක ඉපදෙනවා. ඉතින් මේ සංසාර චක්‍රයක් තියෙනවා. ඇතිවීම නැතිවීම මැරීම ඉපදීම මැරීම. ඒ චක්‍රයෙන් ගොඩ වෙන්නේ කොහොමද කියන එක ඒ කිසිම ආචාර්යවරයෙක් පෙන්නලා නැහැ. එකම එක බුදුහාමුදුරු බුදු ගුණ
බුද්ධ ඥානෙ විතරයි මේ සංසාරයෙන් ගොඩ එන්න පුළුවන් කියන නිවන පෙන්වන්නේ. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් මෙන්න මේ නිවන ගැන ගාක් හිතන්න ඕනේ. අපිට ඕනේ සසරද නිවනද? මේ ඒ ප්‍රශ්නෙට අපි ඉස්සෙල්ලාම මෝන දෙන්න ඕනේ. අපිට ඕනේ සසර නම් එහෙනම් ඕනම ආගමක් සසර ගැන කියලා දෙනවා. හොඳ දේවල් කරන්න, පින් කරන්න, දාන දෙන්න, සීල රකින්න, භාවනා කරන්න, ඕනේ හොඳ සප ඇති දේව ලෝක බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. නිවන නැහැ. පින්වත්නි බුදු දානන්ත ඉපදෙන්නේ ඉස්සෙල්ලා ලෝකයේ සිල්වතුන් හිටියා. ලෝකයේ මේ පංචාභිඥ අර්ථ සමාපත්තිලාභීන් හිටියා. එයා මේ ධ්‍යාන කරපු අය, ගාක් සිල්ව භාවනා කරපු අය. සමථ භාවනාව තුළින් එයා බ්‍රහ්ම ලෝක වලට ධ්‍යාන කළා. බ්‍රහ්ම ලෝක වලදී ඉපදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ විතරයි දැක්කේ මේ බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මොකද ඒ වගේ මේ ආශ් කාලේ වුණා මැරිලා තවත් තැනක ගිහිල්ලා ඉපදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුනේ සසර ගැන කියන්නේ නෙමෙයි, සසර ගැන කවුරුද දැනගෙන හිටියා. කුසල අකුසල ගැන දැනගෙන හිටියා. නමුත් නිවන කියන එක ඊට වැඩිය ටිකක් වෙනස්. කුසල තියෙන්න ඕනේ, සීලයක් තියෙන්න ඕනේ. නමුත් තවත් වැඩි යමක් තියෙනවා. මොකද්ද? අන්න ඒක තමයි අපි දැන් මහන්සි ගන්නෙ පෙන්නන්න. නිවන් දකින්න පුද්ගලයා කොහොමද මේ පින් කුසල් කරන්න ඕනේ? එයාට ටිකක් ඊට වැඩිය බාහිර දුර වැඩක් තියෙනවා. එහෙම නැතුව සසර යන්න නම් මේ කරන ඒවා හොඳටම ප්‍රමාණවත්. ඉතින් කොහොම වුණත් සසර අපි මෙච්චර කාලයක්ම ගමන් කරලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වන්න පුළුවන් මේ විපස්සනා භාවනාවට අරමුණු කරලා තියෙන්නේ. මේ විපස්සනා භාවනාව කියන්නේ සතිපට්ඨානය. සති කියන්නේ සිහිය, නුවණ, කුසල සිත. හැමතිස්සෙම කුසල සිත වඩන්න ඕනේ. පින්වත්නි දැන් හිතේ ලෝභය තියෙනවා නම් අලෝභය යටපත් වෙලා. හිතේ අලෝභය තියෙනවා නම් ලෝභය යටපත් වෙලා. මොකද ලෝභය කියන්නේ අපසිත කියන්නේ විරුද්ධ දෙක. දැන් ආලෝකයේ තියෙනකොට කළුවර පලා යනවා. කළුවර තියෙනකොට ආලෝකය පලා යනවා. ඒ දෙක එකට හිටින්නේ නැහැ. ඒ වගේ ලෝභයයි අලෝභයයි එකපාරට එක වෙලාවක හිතේ හිටින්නේ නැහැ. එක්ක ලෝභය එක්ක අලෝභය. ද්වේෂයයි අද්වේෂයයි එක වෙලාවෙ හිතේ නැහැ. ද්වේෂය තියෙනකොට අද්වේෂය නැහැ. අද්වේෂය කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය හිතේ තියෙනකොට ද්වේෂය නැහැ. ඉතින් මොහොතෙන් මොහොත මේ හිත වෙනස් වෙනවා. කොහොමද අපි මේ වෙනස් වෙන හිත කුසලතාවයක රඳවා ගන්න? ඒකට තමයි මේ විපස්සනාව මුගක් ඕන වෙන්නේ. සති පඤ්ඤා දිනු කරන්න. නිතරම අවධානයෙන් ඉන්න ඕනේ කය ගැන, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, වේදනාව ගැන, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ සතර සතිපට්ඨානෙන් ඉන්න එකට තමයි සතියෙන් ඉන්නවා කියන්නේ. සතියෙන් ඉන්නවා කියන්නේ මේ සතර සතිපට්ඨානෙන් එකකට වැටලා ඉන්නවා නම් අන්න එතන සතිය තියෙනවා. ඒ සතිය තමයි නිවන් මාර්ගය. ඉතින් අපි මහන්සි ගන්න ඕනේ මෙන්න මේ සතිපට්ඨානෙට අනුව සතියෙන් දවස ගත කරන්න. ඒ තමයි විපස්සනා කියන්නේ. නමුත් තනිකර විපස්සනාවෙන් යන්නත් බැහැ. සීල, සමාධි, ප්‍රඥා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා තියෙනවා. සීලවත් වෙන්න ඕනේ. නිවන් දකින්න බෑ සීලවත්. සීලයක් නැතුව ස්වර්ගයට යන්නවත් බෑ. අපායගාමී වෙනවා සීලය නැත්නම්. ඉතින් සීලය ඉතාමත් අවශ්‍යයි. ඊළඟට සමාධි. සමාධි කියන්නේ සාමාන්‍යයෙන් සමත සමාධියට.
ඒ කියන්නේ ධ්‍යාන කරනවා ආනාපාන සතිය මෛත්‍රී භාවනාව ඒවා සමත සමාධි බුද්ධානුස්සතිය ඔය අනුස්සති භාවනාව ගොඩම සමත සමාධිය. ඒ කියන්නේ හිත එකඟ කරගන්න. හිත හැමතිස්සෙම විසිරිලා යනවා. හිත එකඟ කරගන්න හරි අමාරුයි. භාවනාවක යෙදෙන්න බෑ. විනාඩි 5ක් ඉන්නකොට හිත ගිහිල්ලා ඉවරයි. නේද? ඉතින් හැමෝම වගේ කොහොමද මේ හිත එකඟ කරන්නේ? හිත ලෝකේ අනවතන යනවා කියලා. අතීතයට යනවා, අනාගතයට යනවා, වර්තමානයේ යනවා. හැම මොහොතෙම විසිරී යන හිත. මේ හිත එකඟ කරගන්න ඕනේ. ඒ විදිහේ නොයෙක් විදිහේ භාවනා තියෙනවා. ඒ වයින් හිත එකඟ කරගන්න. එක්කෝ මෛත්‍රී භාවනාව. දස දිශාවට මෛත්‍රී කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව යේකේචි පාන භූතති යම් ප්‍රාණ භූතේ තසාව භය තාවරව භය නැති අනවශේෂ අවශේෂයක් නැතු දීගාව දිග ශරීරයේති මහන්තාව මහත් ශරීරයේති මජ්ජිම මධ්‍යම ප්‍රමාණ ශරීර කාණුක තුල අනු පරමාණුතරම් පුංචි තුල ශරීරයේති දිත්තාව හැට පේන ශරීර අද්දිතා නොපෙනෙන දේව ලෝකෝ දෙවි වර්ගයෙන් transparent බඩ විනිවිද පේනවා. ඒක අපිට හැට පේන්නේ අද්දිතා ඒක දුරේ ඈත දුර වෙනසක් වල වෙන පළාත් වල වෙන රටවල් ගම්වල වල දුර අවිදූරේ ළඟ ඉන්න සත්‍යය භූතාව භූ කියන්නේ භවති කියන්නේ උපන් අය භූතයන්ට නෙමෙයි භූතාව කියන්නේ උපන් සත්‍යය සම්භවයේ සීවා කියන්නේ තාමත් ඉපදිලා නැහැ තාමත් මේ මව් කුසේ එහෙම නැත්නම් විතරේ ඇතුලේ ඉන්න ඉපදෙමින් බලාගෙන ඉන්නවා සබ්බේ සත්තා භවන්තු සුඛිතා මේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මෙන්න මේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී භාවනාව කරනකොට මේ හුඟක් තමන්ගේ හිත එකඟ වෙනවා ධ්‍යාන වලට යන්න පුළුවන් සමත භාවනාව ඒ භාවනාව කරනකොට අපේ හිතේ තියෙන තරහව දුක බය සැක කොහොම නැති වෙනවා ඉතින් නිතර දෙලේ අපි මේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන තිත්තං චරං නිසින්නෝ තිත්තං කියන්නේ හිතගෙන ඉන්නකොට චරං ඇවිදිනකොට නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොට සයනවා නිදාගෙන ඉන්නකොට යාවතස් විගත මිද්දෝ කියන්නේ මොකද්ද? හැමදාම කියනවා නේද? මොකද යාවතස් විගත මිද්දෝ කියන්නේ? මොකද? නිින්ද යනතුරු ඒ තන්සසින් අදිත්තේ මේ මෛත්‍රී සතිය අදිෂ්ඨාන කරන්න කියලා. ඉතින් මෙහෙම මෛත්‍රී භාවනාව කරනවා නම් යමෙකුගේ හිතේ තියෙන දුක, බය, සැක හැම ඉරියව්වෙම කරන්න පුළුවන්. ඇවිදවිද කරන්නත් පුළුවන්. ඉඳගෙන කරන්නත් පුළුවන්. හිටගෙන කරන්නත් පුළුවන්. නිදාගෙන කරන්නත් පුළුවන්. හැම මොහොතෙම මේ මෛත්‍රී භාවනාව දස දිශාවේ සියලු සත්‍යෝ නිදුක්ඛේත්වා නිරෝධේත්වා සුවපත්ත්වා. ඕක කියා ඉන්නකොට මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මෙතන මම කියන සංඥාවක් නැහැ. සත්‍යය කිව්වම දස දිශාවේ ඉන්න සියලු සත්‍යය. එතකොට අපි මෛත්‍රී කරන්න ඕනේ අපේ යාළු මිත්‍රයන්ට පවුලේ අයට නෙමෙයි මුළු ලෝකෙටම. යම් කිසි මවක් එදි කියලා කියනවා එකම දරුවට යම් විදියකට මෛත්‍රී කරනවාද මාතා යතානියම් පුත්තං ආයුෂයෙන් කියන්නේ ජීවිතේ පරිදුවට කියලා තමන්ගේ එකම දරුවට මෛත්‍රී කරනවා ඒවම්පි සබ්බ භූතේසු මොකද ඒවම්පි කියන්නේ ඒවම්පි කියන්නේ ඒ වාගේ සබ්බ භූතේසු සියලු සත්‍යයන්ට ඒ කියන්නේ අම්මා කෙනෙක් මෛත්‍රී කරනවා තමන්ගේ දරුවට ඒ වාගේ සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ අප්‍රමාණ මනස සම්භාවයට
අනන්ත සත්වයින්ට අහසේ පොළවේ හැමතැනම ඉන්න පේන නොපෙනෙන දිග පොඩි උපන් නූපන් හැම සත්වයකටම මේ මෛත්‍රී භාවනා අප්‍රමාණ්‍ය ධර්මයක් ප්‍රමාණයක් කරන්න බෑ. නිතර වේලේ මෙන්න මේම ලෝක සත්‍යයන්ට මෛත්‍රී පතුරවන්න කියන්නේ. ඒක තමයි සමත සමාධියක්. ඕම මේ වගනකට සමත සමාධිය ඇති වෙනවා. ඉතින් එහෙම සීල සමාධි ප්‍රඥා හොඳට සිල්වත් වෙලා මේ වාගේ නිතර දෙවේලේ මේ මෛත්‍රී භාවනාව පුරුදු කරනවා නම් අන්න එහෙම එක්කෙනෙකුට තමයි ඊළඟට පඤ්ඤා සීල සමාධි ප්‍රඥා කියන්නේ විපස්සනාව කරන්න පුළුවන්. ඒකයි කෙලින්ම විපස්සනා කරන්න බෑ. බැරි අර සීල සමාධි හොඳට පුරන්නේ නැත්නම් විපස්සනා කරන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. කරන්න බෑ. හිත එකඟ කරන්න බෑ. හිතේ ලක්ෂ කෝටි ගණන් සිතිවිලි ඇති වෙවි නැති වෙවි යනවා. ඒ හිතේ තියෙන සිතිවිලි අඳුර ගන්න බෑ සමාධි හිතක් නැතුව. අන්න ඒකයි සමාධි හිත කියන්නේ ඒකාග්‍රතාවය. කියන්නේ හිත මේ මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපාන සතියෙන් හරි එකඟ කරගන්න ඕනේ. ඒකාග්‍ර කියන්නේ එකඟ කරගන්න ඕනේ. ඒ කියන්නේ හිත විසිරී යන ගතිය නවත්තලා එකම අරමුණක නවත්වා ගන්න ශක්තිය තියෙනවා. අන්න එහෙම කෙනෙකුට තමයි විපස්සනාව සාර්ථක වෙන්නේ. ඉතින් දැන් කොහොමද මේක කරන්නේ? නිවන් මාර්ගයට යන්න නම් මේ විදිහේ ක්‍රියාදාමයක් තියෙනවා. විපස්සනා කියන්නේ ඔය සතර සතිපට්ඨානෙන් ජීවත් වෙනවා කියන එක. ඉතින් දවස පුරා පුළුවන් අපිට සතර සතිපට්ඨානෙන් ඉන්න. එහෙම නැත්නම් භාවනා කරනකොටත් පුළුවන් සතර සතිපට්ඨානය වඩන්න. ඒ සතර සතිපට්ඨානයේ භාවනාවේදී වැඩනවා නම් අන්න එහෙම එක්කනට පුළුවන් දවස පුරා සතියෙන් ඉන්න. සතර සතිපට්ඨානයට අනුව ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ දෛනික ජීවිතේ වියනකොට, පියනකොට, ගෙවල් වස් කරනකොට, අසුදානකොට, රස්සාව කරනකොට, මග්ගතොටේදී, රැකියාප්තනේදී හැම වෙලාවෙම මේ සතර සතිපට්ඨානයෙන් ඉන්න පුළුවන්. ඉතින් මේක දිනපතා දෛනික ජීවිතේට ඈඳගන්නේ කොහොමද? වඩාත්ම හොඳයි සුමානයක් විතර රිට්‍රීට් එකකට ගිහිල්ලා භාවනාව ටික පුරුදු වෙනවා. එතකොට තමන්ට තනියම ගෙදර ඉඳන් කරන්න පුළුවන් වෙනවා. සුමානයක් හරි දවස් 10ක් හරි කොහේ හරි ඒ භාවනා වැඩසටහන් තියෙනවා. ඒවයි ගිහින් නැවතිලා ටිකක් භාවනා කරලා පුරුදු වෙච්ච අයට තනියම ගෙදර ඉඳන් කරන්න සාර්ථක විදිහට කරගන්න පුළුවන් වෙනවා. එහෙම කරනකොට තමන් හොඳ ධර්මයට අනුව ජීවත් වෙන්න හැකියාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ දැනගත්තත් ඒක ක්‍රියාත්මක කරගන්න බෑ. හිත එකඟ කරගන්න බෑ. හිත වසඟ කරගන්න බෑ. හිත තමන්ට ඕන විදිහට අවනත කරගන්න බෑ. හිත හැමදාම අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. වර්තමානයේ හිත තැම්පත් කරගන්න අමාරුයි. ඉතින් මේ භාවනා අරමුණක් නැතුව මේ නිවන් මාර්ගයට පිවිසෙන්න අමාරුයි. සීල සමාධි ප්‍රඥා. සීලය තියෙනවා ඊළඟ සමාධි කියන්නේ සමත භාවනාව, ප්‍රඥා කියන්නේ විපස්සනා භාවනාව. ඒ කියන්නේ 2/3 of the way is meditation. ඉතින් භාවනාවෙන් තොර මේ නිවන් මාර්ගයට එන්න බෑ. මොකද මේ නිවන තියෙන්නේ කුසල් සිත හැම තිස්සෙම වර්ධනය කරන්න ඕනේ. ඉතින් හිතක් නෙමෙයි හිත අඳුර ගන්න ඕනේ. එතකොට හිතේ තියෙන අකුසල් යටපත් කරන්න ඕනේ. ඊළඟට හිතේ තියෙන කුසල් වැඩි දියුණු කරන්න ඕනේ. ඉතින් මේක නිකන් හරියට අපි හිතමු ගයක් සුද්ධ කරනවා කියලා කාමරේ. අපිට කාමරයක් සුද්ධ කරන්න ඕන නම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අතු ගාලා ඔක්කොම තියෙන කුණු ටික එළියට දාන්නනේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක ආපහු ඕකට කුණු ඇතුල් කරන්න බැරි වෙන්න කාපට් දාලා ජනේ දොරවල් වහලා ඒවට ආයෙත්
කුණු ඇතුල් වෙන එක නවත්ත ගන්න ඕනේ. තුන්වෙනි එක ඊළඟට අපි ලස්සන මල් ගෙනලා තියලා මල් බඳුන් තියලා මේ ගේ කාමරේ සරසනවා. හතරවෙනි එක දවස පුරාම දවසින් දවස මේ මල් බඳුන් අස් කරනවා, අලුත් මල් දානවා, තව ලස්සනට මේන්ටේන් කරනවා. ඒක පවත්වාගෙන යනවා. දැන් ඔතන කාර්ය 4ක් කරනවානේ. අපේ හිතත් ඒ වගේ තමයි. ඉස්සෙල්ලා හිතේ තියෙන කුණු ගොඩක් කරන්නේ. මොනවද හිතේ තියෙන්නේ? පුළුවන් තරම් හැම මොහොතේම හිත ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ කුණු එන්න දෙන්නේ නැතුව තියෙන කුණු අයින් කරන්න ඕනේ. මොනවද මේ හිතේ තියෙන්නේ? අපද්‍රව්‍ය. ඒකයි කියන්නේ සචිත්ත පරියෝධකරණ. සචිත්ත කියන්නේ සොකීය චිත්තේ තමන්ගේ හිත. පරියෝධකරණ කියන්නේ පිරිසිදු කරන්න ඕනේ. දැන් ශරීරය නම් අපිට පිරිසිදු කරන්න පුළුවන්. දවසට කී සැරයක් පිරිසිදු කරනවා. හොදනවා, සබන් දානවා, ආයෙත් හොදනවා, ආයෙත් අඳිනවා. ඔක්කොම ශරීරය නම් දවසට 10 සැරයක් හරි සුද්ධ කරනවා. හිත පිරිසිදු කරන්නේ කොහොමද? හිත අපිරිසිදු වෙනවද? වෙනවද? කොයි වෙලාවද? ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ ඔක්කොම ඇතිවෙන පරිගැනීම හිතේ තියාගෙන ඉන්නකොට ඕවා කියනකොට හිත අපිරිසිදු වෙනවා. දැන් කොහොමද මේ අපිරිසිදු වෙච්ච දේවල් ඉස්සෙල්ලාම පිරිසිදු කරන්නේ? අතුගාලා දාන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? හිතේ මේවා තියෙනවා වගේ හිතේ මේවා වෛරයක් තියෙනවා, ලෝභයක් තියෙනවා, මානයක් තියෙනවා. ඕවා මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙන ගාමනේ තමන්ගේ හිත දිහා බල අකුසල් අඳුර ගන්න ඕනේ. ඒ හිත අඳුර ගන්න ඕනේ. ඉතින් නිතරම අර භාවනා යෝගී වෙලා ඉන්නකොට හිත අඳුර ගන්නවා. නිතරම මෛත්‍රී කරන එක්කෙනෙකුගේ හිතට තරහක් කොහොමද මෛත්‍රිය උරුගෙනලා? දැන් මගේ මෛත්‍රිය නෑ. අන්න තේරුම් ගන්න පුළුවන්. ඉතින් කිසිම භාවනාවක් කරන්නේ නැත්නම් ඔය ඉන්න තරහාගියත් එකයි ඕන දැයිතට ආපේව කතා කරනවා. ඕන එකක් කියනවා, ඕනයක් කරනවා. හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. අමුවෙච්ච දේ කරනවා. මොකද හරියට දැන් මේ රටේ යනකොට රෝඩ් මැප් එකක් ගෙනියම නෙමෙයි. පාරවල් හරියට හරි ඉක්මනට ඒකෙන් යනවා. රෝඩ් මැප් එක නැත්නම් පාරවල් දෙනවා. මේ හැමතිස්සෙම බල යන්නේ. වැරදුණා මේ පාරවල්දී ආපහු කරවගෙන ඇවිල්ලා හරි පාරට යන්න පුළුවන්. දැන් යමකට රෝඩ් මැප් එකකුත් නැත්නම් ඒ කාර්යය එලවන්න පුළුවන් මේ දක්ෂතාවයක්වත් නැත්නම් කොහොමද ගමන යන්නේ? එයාට පාරේ තියෙන සලකුණු, මග සලකුණු ඒවා අනුව එයාගේ කාර්යක නවත්තන්න ඕන වෙලාවට නවත්තන්නේ, හයියෙන් යන්න ඕන වෙලාවට හයියෙන් යන්නේ නැත්නම්, හෙමින් යන්න ඕන වෙලාවට හෙමින් යන්නේ නැත්නම්, සලකුණු වල නවත්තන්නේ නැත්නම්, if he doesn't know how to avoid traffic, he doesn't know where to turn. එහෙම එක්කෙනෙකුට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්. නේ? විලාසයක් නේ. ඒ වගේ තමයි හිතත්. හිතත් දන්නේ නැහැ මේක හරි පාර, මේක වැරදි පාර. දන්නේ නැත්නම් මොකද වෙන්නේ? වැරදි පාර යනවා. එයා හිත දන්නේ නැහැ මේ හරි පාර, මේක ගියාට කමන්නේ 100 miles per hour. මේක හරි පාර, මේක highway. මේක ගියාට කමන්නේ. නරක පාරට ආවම මේක වැරදි, මේකෙන් හරවන්න. නවත්තන්න හරවන්න. මේ හිත තමයි මේ ඔක්කොම කරන්න ඕනේ. අකුසල වලට යනකොට හිත ඒක අඳුරගෙන එතන නවත්තලා ආපහු හැරෙන්න ඕනේ. මේක අකුසල, මේ පාරේ ගියොත් මේ මම් මුලා වෙනවා. අපායගාමී කියන එක තමන්ගේ හිත තමන් විතරයි දන්නේ. ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ. ඉතින් කිසි කෙනෙකුට මේ හිත පාලනය කරන්න බෑ. හිතෙන් තමයි හිත දකින්නේ. ඇහැට පේන්නේ නැහැ.
කනට ඇහෙන්නේ නැහැ. නාසයට දරු සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. අතින් පයින් ස්පර්ශ කරන්නත් බැහැ. නමුත් හිත තියෙන ඉතින් අපි දන්නවා. හිත දකින්න ඕනේ තවත් හිතකින්. මගේ හිතේ තරහක් තියනවා කියලා දකින්නේ තවත් හිතකින්. ඒක දැක්කේ නැත්නම් තරහ හිතම පවත්වනවා. දැන් මේක දකින්නේ කුසල හිතකින්. අකුසලයේ දකින්න බෑ. තරහින් තරහව දකින්න බෑ. කලුවරින් කලුවර බලන්න බෑනේ. ආලෝකයෙන් ආලෝකය බලන්න බෑනේ. ආලෝකයෙන් කලුවර බලතයි. ඒ වාගේ. ඉතින් ආලෝකයක් ආවොත් විතරයි අර අකුසල හිත දකින්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ කුසල හිතක් ආවොත් තමයි දන්නේ දැන් පාර වැරදුනා කියලා. නැත්තම් වැරදි පාරේ යනවා. අකුසලයේ දිදී නෑ. ඒක නවත්තන්නත් බෑ, හරවන්නත් බෑ. කුසල හිතක් එනකම්ම අකුසල හිතේ යනවා. ඉතින් දැන් ඕක තමන්ම දැනගෙන කරන්න ඕනේ. මේක අකුසල, මේක වැරදි, මේක නවත්තන්න, හැරෙන්න. ඔක යන්නේ එපා. ඔය ලෝභ, දේශ, මොහ, මාන, ඊර්ෂ්‍යා, වෛර එකක්වත් අල්ලන්න එපා. ඔය අපායේ ගාමි. මේක තමයි නිවන් මාර්ගය, මේ තමයි ස්වර්ග මාර්ගය. හරවල එන්න අලෝභ, අද්වේෂ, අමෝහ, ශ්‍රද්ධාව, සති කියන එක තමයි හැම හිතේම තියෙන්න ඕනේ. සතිය නැත්නම් මේක අකුසල් කියලා දන්නේත් නැහැ. මේක කුසල් කියලා දන්නේත් නැහැ. ඒකයි සතිපට්ඨාන වඩන්නේ කියන්නේ. සතිය තියනවා නම් කපාට දන්නවා දැන් මගේ හිතේ අකුසල. දැන් මගේ හිතේ කුසල. සතිපට්ඨානෙ දිනු කරනකොට අන්න කුසල අකුසල කියන එක හොඳට Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ භාවනාවක යෙදෙන්න ඕනේ කියන්නේ. ඉතින් යම් කිසි මේ සතිපට්ඨාන භාවනාව කරනකොට අපිට තේරුම් ගන්නවා මේ තමයි කායානුපස්සනාව, කායානුව දකින්න අනුපස්සනාව. අනුපස්සනාව කියන්නේ අනුව දකින්නවා කියන එක. කය අනුව දකින්නවා කියන්නේ මේ කයේ ස්වභාවය දකින්නවා. මේ කය පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදලා තියෙන්නේ. මේ කය මේ ආහාර මේ කය පවතින්නේ මම නිසාද බාහිර ලෝකයේ නිසාද? ඔය තේරුම් ගන්නවා කය ගැන බලනකොට. කය පවතින්නේ ආහාර නිසාද මම නිසාද? හිතන්න බලන්න. ඒ තමයි කායානුපස්සනාව. කය පවතින්නේ වාතය නිසාද නැත්නම් මම නිසාද? අපි දවසකට කොච්චර වාතය ඇතුල් කරනවද පිට ගන්න? කොච්චර කෑම කනවද? තොන් ගණන් කෑම කාලා තියෙනවනේ. ශරීරය පවත්න්නේ කෑම නිසාද මම නිසාද? හොඳට හිතන්න. වාතය කොච්චර ඇතුල්, වතුර කොච්චර දීලා තියෙනවද දවසකට? උෂ්ණය. ඒ උෂ්ණය වැඩි වුණා නම් ශරීරය පිච්චිලා යනවා, අළු වෙලා. උෂ්ණය අඩු වුණා නම් අයිස් කුට්ටියක් වෙලා මැරෙනවා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මගේ ශරීරයේ උෂ්ම ගන්නේ නැතු විනාඩි 5ක් හිටියනම් ඒත් මැරෙනවා. කෑම නැතු හිටියත් මැරෙනවා. වතුර නැතු හිටියත් මැරෙනවා. උෂ්ණය නැතු ගානට අඩු වැඩි වුණා නම් ඒත් මැරෙනවා. එතකොට දැන් ඕවා මේ ශරීරය දිහා හොඳට බලනකොට තේරුම් යනවා මේ ශරීරයේ තත්ත්වය මේකයි. මම කියලා අල්ලගත්තද මොකද මේ එක පරමාණුක මට අයිති නෑ ඔක්කොම මේ බාහිර ලෝකෙන් ලබාගත්ත පරමාණු. එහෙමයි තේරුම් ගන්නකොට ඔන්න සතිය පවත්වන්න පුළුවන් වෙනවා කය ගැන. එක නැත්තම් කයේ ස්වභාවය දෙතිස් ගුණත එක නැත්තම් ඔය කයේ ආනාපාන සතිය ඒකත් කායානුපස්සනාව. නාසයට වාතය තුල වෙන හැටි පිට වෙන හැටි. ඔම එක එක තියෙනවා කය අනුව බලන ක්‍රම. ඒවා හැමතිස්සෙම පුරුදු කරන්නත් ඕනේ නැත්නම් ඔය සතිය පවත්වන්න බෑ.
එතකොට තමයි සතිය පිහිටන්නේ. සතිය කියන්නේ කුසල සිත. කුසල සිත තියෙනකොට එතන ශ්‍රද්ධාව තියෙනවා, සති, විරිය, අලෝභ, අද්වේෂ, තත්ත්ව මච්ඡත්ත, මොමකික කුසල සිතේ 25ක් විතර තියෙනවා චෛතසික, කුසල චෛතසික. සතිය තියෙනවා නම් තමයි මේ ශ්‍රද්ධා ආදී මේ ඔක්කොම කුසල චෛතසික ඇති වෙන්නේ. සතිය නැත්නම් අකුසල චෛතසික. සතිය කියන්නේ සිහිය නෙමෙයි. සිහිය තියෙනවා කුසල සිතේ තියෙනවා අකුසල සිතේ තියෙනවා. අකුසල කරන්න බෑනේ සිහිය නැතුනේ. හොඳ සිහියෙන් අකුසල කරන්නේ. මිනී මරන්නේ හොරකම් කරන්නේ හොඳ සිහියෙන්. ඒක තියෙන්නේ අකුසල සිතේ. අකුසල සිතේ සතිය නැහැ. සතිය තියෙන්නේ කුසල සිතේ විතරයි. සතර සතිපට්ඨානේ තියෙන්නේ කුසල සිතේ. ඒකයි අපි මේ භාවනාවක රැඳෙන්න ඕනේ කියන්නේ මේ කුසල සිත වර්ධනය කරන්න නම් අර සතිපට්ඨානේ භාවනාවේ හොඳට යෙදෙනවා. ඒක ශරීරය ගැන දන්නවා. Taman මේ ශරීරය මගේ කියලා කිව්වට මේක අයිතිවාසිකමක් නැහැ නේද කියලා තේරුම් ගන්නවා. ඒතකොට ටික ටික මේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා වෛර ඔක්කොම අඩු වෙනවා. අයිතිවාසිකම් නැති ලෝකෙකනේ අපි ඉන්නේ නේ. තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනකොට අනිත් ඔක්කොම අකුසල යටපත් වෙලා යනවා. ඉතින් ශරීරය ගැන ওই විදිහට බලන්න ඕනේ. වේදනාව ගැන බලන්න ඕනේ. ඒක විශාල දෙයක් මට ප්‍රතිපත්තාන ගැන කියන්න වෙලාවක් නෑ. නමුත් මේ වේදනාවල් ඇති වෙන හැටි නැති වෙන හැටි වේදනා පත්‍ය තණ්හා නේද? මොකද වේදනා පත්‍ය තණ්හා කියන්නේ? සැප වේදනාවක් ආවම තණ්හාව ඇති වෙනවා. ස්කන්ධාසාදී ඉන්ද්‍රියන්ට බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු හමු වෙනකොට ඒවා සැපන හොඳන සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වුණා අපි නිකන් ඉන්නවද? හොඳයි සැප වේදනාවක් කියලා ඒක ඉවර කරලා එතනින් ඉවර කරනවා. එක සැප වේදනාවක් ඇද්ද? මාදි දෙක ඇද්ද? 100 10 කොච්චරද මාදි? දැන් මොකක්ද අපි එතෙන්දී ඇති වෙන්නේ? අර වේදනාවල් වලට තව තව ඉල්ලුමක් නේ. ආසාව, කැමැත්ත, තණ්හාව ඇති වෙනවා. ඒකයි කිව්වේ වේදනා පත්‍ය තණ්හා කියලා. ඉතින් මේ සැප වේදනාවල් නිසා අපි දන්නේ නැහැ අපි ඒවට ඉල්ලුමක් තණ්හාවක් ඇති කරනවා. ඕක දන්න කෙනෙක් මේ වේදනාවට යට වෙනවද නැද්ද? දන්නේ නැත්නම් අවු වෙනවා. සැප වේදනාව ආවම මේකට යට වෙනවා. භාවනා කරලා වේදනාව දන්න එකන එයා දන්නවා මේ වේදනාව මාව මහා උගුලක්. හොඳ වේදනාවක් නිසා තණ්හාව ඇති වෙනවා. දුක් වේදනාව නිසා තරහව ඇති වෙනවා. අනේ ඒක තේරුම් ගත්තට පස්සේ ඔන්න වේදනානුපස්සනාව කරනවා කියන්නේ ඕක. එහෙම තේරුම් ගන්න ඕනේ. කායානුපස්සනාව එක්ක කායanව බලන්න ඕනේ. එක්ක වේදනාවන්ව බලන්න ඕනේ. නැත්නම් චිත්තානුපස්සනාව හිතanව බලන්න ඕනේ. මගේ හිතේ දැන් ලෝභයක්. මේක මගේ පාර වැරදිලා. නවත්තන්න ලෝභي යන. ලෝභය අතාරින්න. මොහොතේ ඇති වෙන දැන් මගේ හිතේ ද්වේෂයක්. මේ ද්වේෂයෙන් මම දැන් දුක් විඳිනවා අනන්ත ජාති දුක් විඳිනවා. නවත්තන්න පාර වැරදිලා හදවන්න. හරි පාර දාගන්න අද්වේෂය. මෛත්‍රී භාවනාවේ ද්වේෂය කපලා දානවා. ඔහොම තමයි දැන තමන්ගේ හිතට එන අරමුණු අකුසලතාවය අපි හිතෙන් ඈත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක කිසි කෙනෙකුට කරන්න බෑ. තමන්ට විතරයි කරන්න පුළුවන්. තමන්ගේ හිත දන්නේ තමන්ට විතරයි මේ අවබෝධය ගන්න පුළුවන්. හිතෙන් හිත අවබෝධ කරගන්න ඕනේ.
මේ අකුසල් සිතක් කියලා දැනගන්න ඕනේ. මේක කුසල් සිතක් කියලා දැනගන්න ඕනේ. ජානාති පජානාති. සරාගම් වාචිත්තං සරාගං චිත්තං පජානාති. මේක රාගසහිත සිතක් කියලා පජානාති ජානාති දැනගන්න. දැනගත්තට පස්සේ මේකෙන් නැති ගන්නෑ මේක නිසා මම අනන්ත ජාති දුක් විඳිනවා කියලා තමන්ට ටිකක් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අනවශ්‍ය රාගයකින් කම්සප විඳිනායට රාගය අවශ්‍ය වෙන්නේ තමන්ගේ ජීවිතේ ගෙනියන පෞල් රකින්න නම් අනවශ්‍ය රාගවල තියෙනවානේ. ඕන නැති දේවල් වල තියෙන ආසාවල් ඒවා මොකක් අතාර ගන්න පුළුවන්. එතකොට තමන් ඒවට ගැටි වෙන්නේ නැහැ, යට වෙන්නේ නැහැ. ඒවා අවශ්‍ය ප්‍රමාණයෙන් විග්‍රහය කරලා ඒවා එතන ඉවර කරනවා. ඒවා නිසා තණ්හා උපාදානයට යන්නේ නැහැ. උපාදානය කියන්නේ වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. මොකද උපාදානය කියන්නේ? තදින් ග්‍රහණය කරනවා, අල්ල ගන්නවා. ඒ පාරෙන් ඉතින් උපාදානපච්චය භවය අල්ලනවා. ඊළඟ ආත්මයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොහොතෙන් මොහොත අපි මේ භවය අල්ලගෙන ඉන්නේ. ඇයි? හැම මොහොතම තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. දැන් අපි මොනවද ලෝකේ අල්ලගෙන ඉන්නේ? මම වගේ නේද? ඔච්චර දේවල් අල්ලගෙන ඉන්නේ අතාරින්න බෑ. ඉතින් ඕක අපි තේරුම් ගත්තට පස්සේ ටික මේ අයිතිවාසිකම් නැති ලෝකයක් මේවා අපි අතාරිනවා කොහොමද නරුණා කොහොමද අතාරිනවනේ බැලඳ මොනේද මේ අතාරින්න කියලා ටික හිතෙන් මේ අතාරින්නේ හිතෙන් කියන්නේ හිතේ තියෙන ලෝභයයි අතාරින්නේ ඒ කියන්නේ ගෙවල් දොරවල් ඔක්කොම අතාරලා මේ මං වාගේ සිවුරු දාගෙන පිට වෙන්නේ කියන එක නෙවෙයි මේ ලෝභය ඇති වෙන්නේ කොහේද කොහෙද ලෝභය ඇති වෙන්නේ හිතේ ලෝභය නැති වෙන්නේ කොහෙද හිතේ මේක හිතෙන් කරන දියා you distance yourself in your mind ඉතින් තමයි ජීවත් වෙන්න ඕනේ ඒ සල්ලි අමු කරන්න ඕනේ ගිහිගේ ඉන්න ඕනේ ඒ වැඩ රාජකාරී කරන්න ඕනේ නම් හිතට එන ලෝභ ද්වේෂ මොහ නැතුව ඉන්න පුළුවන් අන්න ඒකයි කුසලතාවය කියන්නේ ඉතින් හිතේට ලෝභයක් නම් මේක ලෝභයක් කියලා එකයින් කරගන්න මොහොතෙන් මොහොත ඒක කරන්න ඕනේ මේ හිතට ද්වේෂයක් ආව මේක ද්වේෂයක් අතාරිනවා හිතට පරිගැනීමක් ආව ඊර්ෂ්‍යාවක් ආව දැනගන්න මේක ඊර්ෂ්‍යාව ඕනේ අතාරිනවා ඒකයි බුදුහාමුදුරු පෙන්නේ අත්තනෝ අවික්කේය කතානි අකතානිච අනුන්ගේ බලන්න එපා අනුන්ගේ හිත අපි දන්නේ නැහැනේ දැන් මම ප්‍රශ්නයක් අහනවා වැඩි අපි බලන්නේ තමන්ගේ දිහාද අනුන්ගේ දිහාද අන්න වැඩි චේතන අනුන්ගේ හිතවල අපි දන්නවද තමන්ගේ හිතවිලි දන්නවද අපි දන්නේ අනුන්ගේ හිතවිලිද තමන්ගේ හිතවිලිද ඒ වුණාට කියනවා මම දන්නවා එයා හිතන දේවල් මම දන්නවා කික බොරු අනුන්ගේ හිතන දාන්නේ නිකන් බොරුද නේ ඉමේජිනේෂන් එක කියන්නේ අනුමානයක් කරනවා තමන් විතරයි දන්නේ තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාව තියෙනවා තමන්ගේ හිතේ මානය තියෙනවා තමන්ගේ හිතේ වෛරය තියෙනවා තමන්ගේ හිතේ අකුසල් තියෙනවා තමන්ගේ හිතේ දැන් කුසල් දැන් මම ප්‍රශ්නයක් අහනවා අනුන්ගේ කියන බලනකොට තමන්ගේ හිතේ ලෝභ ද්වේෂ මොහ වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවා තමන්ගේ හිත දිහා බල ඉන්නකොට තමන්ගේ ලෝභ ද්වේෂ මොහ වැඩි වෙනවද අඩු වෙනවද අඩු වෙනවා එහෙනම් අපි අනුන්ගේ දිහා බලන එක අතිඋපාදිනේ මහා කරදර ගොඩකට වැටෙනවා තමන්ගේ දිහා බලාගෙන ඉන්නා තමන්ගේ හිත දිහා ධර්මගේ හිතේ ලෝභ ද්වේෂ මොහ මේක අදිනා කිච්චයි හිතා ඉන්න එකන තමන් කොහොම හරි ඒවෙන් ගොඩ එන්න බලනවා දැන් නමුත් දැන් වාකයහම
එහෙන් පුළුවන් දරුවෝ එක්කෙනා වැරදි කරනකොට ඒගොල්ලන්ගේ වැරදි බලන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන් හදාගන්නේ කොහොමද? මගෙන් ප්‍රශ්න අහලා තියෙනවද? දැන් තමන්ගේ හිතේ තරහ ඇතුව අනුන්ව හදන්න පුළුවන්ද? අනුන් හදන්න යන්නේ තරහෙන්ද මෛත්‍රියෙන්ද? මෛත්‍රියෙන්ද තරහෙන්ද? ඔබ බණින්නේ දොස් කියන්නේ මෛත්‍රියෙන්ද තරහෙන්ද? හොඳට හිතලා බලන්න. තමයි මෛත්‍රියෙන් කියනවා නම් සද පළතු විදියට කියයිද නැත්තම් මේ තත්ත්වයකට ගෙනල්ලා අනේ ඔයා කොහොම කරන්නේ පොයාට හොඳ නැහැනේ මට නම් කමන්නේ ඔය මොනවා කිව්වද මේ don't do that කියලා ඒක ආදරෙන් කියනවාද නැත්තම් සද පළතු විදියට කියනවාද බණිනාට දොස් කියනවාද එයාත් එක්ක මම මොනවද ඊට පස්සේ නෑ මම එයාව අතහැරලා දානවද කපලා දානවද දැන් බලන්න අපි අනුන් හදන්නේ කොයි විදියටද කියලා. එකම එක විදියයි අනුන් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රියෙන්, ආදරයෙන්, කරුණාවෙන්, සතුටින්, සන්තෝෂයෙන් ඒකනාට තියෙන වාසිය පෙන්නලා දීලා for yourself don't do that. Not for my sake. For me it's all right. For yourself don't do this. එහෙම කියලා ආදරයෙන්, කරුණාවෙන් සමහර විට හදන්න පුළුවන්. නමුත් අනුන්ගේ වැරදි වලට සමාව දෙන එක ඊටදී හරි ලේසි. ඔය අනුන් හදන්න ගින් අපි තමාරුවට එනවා. නේ? ඒකයි හොඳයි සමාව දුන්නා. එතකොට ප්‍රශ්න නමගේ මම දැන් හොඳට අහලා පුරුදුයි. ඔක්කොම දානකට සමාව දෙනකොට ඒගොල්ලන් අපව පාස්ගෙන ඉන්නවා. එහෙම කොහොමද ඒගොල්ලන් සමාව දෙන්නේ? ඒකනගේ වැරද්ද පෙන්වන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ කියන්නේ හිතේ තරහව තියෙන හින්දා. මෛත්‍රිය තියෙනවා නම් සමාව දෙන්න පුළුවන්. අනේ පව යන්නේ පව කරගන්නවා. මේ මට බැලලා එයා පව සිද්ධ කරගන්නවා පව මේ අපාය යනවා. කියලා එයා ගැන කරුණාවක් උපදවලා එයාට සමාව දෙන්න පුළුවන්. ඉතින් එයා හදන්නේ ඉස්සෙල්ලා එයා සමාව දෙනවා නම් අපිට හුඟක් ක්ලේශයක් තියෙනවා. මෛත්‍රී කරන එකට විතරයි ඒක කරන්න පුළුවන්. ඉවසන්න ඕනේ. ඉතින් අනුන්ගේ වැරදි ඉවසනකොට ඒ බොරු කතාවක් දෙපාරක් තුන් පාරක් හතර පාරක් ඉවසනවා. දැන් අය බනිනු. එයා ඉවසනවා. දැන් අරයට කැමතිද ඔකට? බනින එකනට කිසි ගතියක් නැහැ. එයා ඉවසනවා. ටිකක් වෙලා ගාලා ඊට පස්සේ අත්හැරලා දානවා. බලන්න වැඩක් නැහැ. ඒ කියන්නේ අපිට ඉවසන්න පුළුවන් නම් අපිට මේ ඕනම තැනක් අපිට ජය ගන්න පුළුවන්. ඒ ඉවසන්න නම් හැබැයි මෛත්‍රී භාවනාව හොඳට තියෙන්න ඕනේ. තමන්ගේ හිතත් දැනගෙන ඉන්න ඕනේ. විපස්සනාවෙන් දැනගෙන ඉන්න වැඩක් නැහැ. මේ තරහ එක නිසා මම දැනුත් දුක් විඳලා අනන්ත ජාතික දුක් විඳලා. ඉතින් මම කියන්නේ ගියේ ඔය කොහොමද මේ අකුසල සිත යටපත් කරගන්නේ කොහොමද මේ කුසල සිත දියුණු කරගන්නේ කියන එක ඒ භාවනාවක් අනුව වීර්යය තියෙන්න ඕනේ. වීර්යය නැතුව බෑ. ඉදවික්කේ වික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං. ඒ කියන්නේ මොකක්ද? නූපන් අකුසලයක් ආයෙත් නූපද වීමට මගේ හිතේ කවදාවත් මම බොරු කියලා නැහැ මම අකුසලේ කළා නැහැ ආයෙත් මම අනාගතෙත් මම කවදාවත් බොරු කියන්නේ අන්න නූපන් අකුසල නූපද වීමට චන්දං ජනේති ඡන්දයක් කියන්නේ කැමැත්තක් තියෙන්න ඕනේ මම මේ වගේ දරා වැඩ කරන්නේ නැහැ මම ඉස්සර කරෙත් නැහැ දැන් කරන්නේ අන්න මම අනුන්ට ඊර්ෂ්‍ය වෛර මාන ඕනය කරන්නේ ඒක ඉස්සර කරන්නේ මම දැන් කරන්නේ අන්න චන්දං ජනේති කියන්නේ කැමැත්තක් ඇති කරගන්න වායමති විරියම් වීර්යයක් ඇති කරගන්න ඕනේ වීර්යය නැත්තම් ඔබට යටත් වෙනවා අකුසලයට යටත් වෙනවා වීර්යය නැත්තම් ඉතින් කැමැත්තක් ඇති කරගන්න ඕනේ අකුසල සිත් මං ඇති කරන්නේම නැහැ කියන කැමැත්ත තියෙනෝනේ චන්දං ජනේති වායමති විරියම් වීර්යයක් ඇති කරගන්න ඕනේ
ආරබති චිත්තං හිතක් අරබන්න ඕනේ. මම ඊට පස්සේ මම කවදාවත් මේ වැරද්ද කරන්නේ නැහැ. ඉස්සර කරපු වැරදි දැන් මම කරන්නේ. ඔන්න ආරබති චිත්තං ආරම්භ කරන්න ඕනේ සිතක්. දැන් මේක හොඳයි අවුරුදු කාලෙනේ. they always say new year resolutions. ඒකින් resolution එකක් ගන්නවා. මම මේ වැඩේ කරන්නේ නැහැ. ඊට ඉස්සර මම මේවා කෙරුවා දැන් නම් කරන්නේ. මේ වැරද්ද මම කරන්නේ. ආරබති චිත්තං පග්ගණ්හාති පදහති. පග්ගණ්හා තතියේ වීර්යයේ අදිස්ථානයේ ගන්නවා. මම මේක කරන්නේ නැහැ. මම මේ වැරද්ද කරන්නේ නැහැ කියන එක ඒ නූපන් අකුසල නූපද වීමට තදින් වීර්යයක් ගන්නවා. මම මෙච්චර කාලයක් ඔය වගේ අපරාධ කරලා නැහැ. දැන් කරන්නේ නැහැ. ඊට ඉස්සරහට අන්න එතකොට තමන්ගේ හිත පිරිසිදු කරනවා පළවෙනි වතාවට. නූපන් අකුසල නූපද වීමට. උපන්න කුසල ඊළඟට උපන්නාන පාපකාන අකුසලාන උපන්නන නම් කියන්නේ පෞකාර අකුසලයක් ඉපදුනාම ඒ කියන්නේ හිතේ ඇති වුණා උපන්නාන පාපකාන අකුසලාන පහනය ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න කියන්නේ නැති කරගන්න. පහනාය චන්දං ජනේති වායමති විරියං ඡන්දයක් ඇති කරගන්න. දැන් මගේ හිතේ අකුසලයක් ඉපදිලා තියෙනවා. මොකද ලෝභයක් තියෙනවා, මානයක්, ඊර්ෂ්‍යාව, තණ්හාව. මේක මගේ හිතේ ඇතිලා තියෙන උප්පන්නානං අකුසලානං ධම්මාන. පහනාය ඒක ප්‍රහාණය කරන්න. එක්ක මෛත්‍රී භාවනාවෙන්, එක්ක විපස්සනාවෙන් මොකක් හරි ක්‍රමයකින් ගාස්කම තියෙනවා. පහනායක ප්‍රහාණය කරන්න චන්දං ජනේති කැමැත්තක් තියෙන්න ඕනේ. කැමැත්ත නැත්තම් ඒ තරහිතත් එක්කම ඉන්නවා. ඒක හොඳට උදෙත් හිටනවා, දවල්ට රැට සුමාන ගණන් මාස ගණන් ඉතිතා ඉන්නේ. ඔය ඉතිතා ඉන්නවා. ඒ ඡන්දයක් නෑ මේක විශ්ු කරන්න. කැමැත්තක් නෑ. චන්දං ජනේති. ඒක කැමැත්තක් ඇති කර ගන්න නෑ මම මේ පෞකාර අකුසල් සිත අතාරිනවා. චන්දං ජනේති. වායමති විරිය. වීර්යයක් මං යොදනවා. වීර්යය කියන්නේ සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවේ මොකක් හරි විදියකින් මම වීර්යයක් ගන්නවා. වායමති විරියං ආරවති චිත්තං හිතක් ආරම්භනවා. මේ අකුසල් සිත මම අතාරිනවා කියලා. මේ උපන් අකුසල් සිත මම අතාරිනවා. ඒකයි මම කියවර කාමලේද ඉස්සරහම අතුගාල විසිකලා දාන්න කියලා. ආයෙව එන්න දෙන්න එපා කියලා. නූපන් අකුසල් නූපදිනවා කියන්නේ මේ නැති කුණු ගොඩවල් අතුල් කරන්නත් එපා. තියෙන කුණු ගොඩවල් අතුගාල දාන්න. උපන් අකුසල් ප්‍රහාණය කරනවා කියන්නේ අතුගාල විසිකලා දාන්න. පිරිසිදු කරන්න. අන්න ඒකයි. චන්දං ජනේති වායමති. ඡන්දය කියන්නේ කැමැත්තක් ඇති කරගන්නවා. වායමති විරියන් කියන්නේ වීර්යයක් ඇති කරගන්නවා. පග්ගණ්හාති ඒක අදිෂ්ඨානයක් ඇටියට ඒ වීර්යය තියාගන්නවා. නෑ මම මේ අකුසල සිත පවත්න්නේ. මේක මම අතුගාලස් කරලා සුද්ධ කළා දානවා. අපි එහෙමද කරන්නේ? කවුරුහරි දැන්නොත් ඒ බැලලා වෙනන්ට බැලලා ඉවරයිද? කීසරයක් ඕගන් හිතනවා. ආය සුමාන ගණන් මාස ගණන්නේ තියාගෙන ඉඳ නැවතත් මතක් කර ආයෙත් ඒ ජවනිකාව මේ රංගපාලා ආයෙත් තරහ වෙනවා. දැන් නැති දෙයක් නේ. දැනලා ඉවරයි. ඒ වෙලාවේ නම් ඉතින් අපිට හිතන්න පුළුවන් හොඳයි තරහයි කියලා. පස්සේ එහෙම එකක් නැහැ. ඒක මෙමරි එකට දාගන්නවා. කම්පියුටර් එකේ මෙමරි තියෙනවා නේද? ඒවට දා මෙමරි එකට දාගන්නවා ඊට පස්සේ මෙමරි එකෙන් එළියට අරගන්නවා. අරගෙන ආයෙ ඒකත් එක්ක යුද්ධ කරනවා ආයෙ එක ගැටෙනවා. මේ හිතෙන්ම
It's an imagination. It's not a real situation. ඉතින් දැන් ඔය විදිහට අපිට තරහ හිතට අපි ඒක නැවත මතක් කර ඒකත් එක්ක ගැටෙනවද නැත්නම් ඒක හිතෙන් අස් කරලා දානවද? ඒකයි ප්‍රශ්නේ. ඒකත් එක්ක ගැටි ඉන්නවා නම් අන්න අපාය මාර්ගය. දන්නේව නැහැ මේ අකුසලතාවයේ ඉන්නේ. ඒක ඉක්මනට ඒ මොහොතේම අතාරලා දැන් තරහ හිතක් ආවම තුමාගේ මාතක අවුරුදු ගානක් ගියාම ඒක මතක නැතිලා නේ යනවා නේද? දැන් අපිට මෙච්චර කාලයක් තිබ්බ තරහින් කොහෙන්ද ගියා? දැන් මතකත් නැහැ. ඉස්සර තරහ වෙවි හිටපේව හඳාඳා හිටපේව මොනවා මතකත් නැහැ. මත් කළාද? අමතක වෙලා යන කාලයක් යනවා. දැන් මම අහන්නේ මේකයි. කාලයක් යන්න ඕනේ දුක අමතක කරන්නේ ඒ වෙලාවම අමතක කරන්නේ ඉවරයි. අන්න ඒකයි මේ භාවනා කරනවා කියන්නේ. භාවනා කරනවා කියන්නේ තරහිතක් આવම ඒ මොහොතේම අතාරිනවා. ඒක තියාගෙන ඉඳලා දුක් විඳින්නෙත් නැහැ. ඒක ගැන හිතන්නෙත් නැහැ. ඒක ගැන කතා කරන්නෙත් නැහැ. ඒක ඉතින් තම්පත් කළා හරි වටිනා දෙයක් හරි තියාගෙන ඉන්න කුණු ගොඩක් මේ මොකටද ඔබ තියාගන්නේ? විචාරණ කුණු ටික අතු ගහලා. එතකොට අකුසල් සිත් අපි ඒ විදිහට අතාර ගන්න ඕනේ. ඊළඟට කුසල් සිත් අතුල් කරගන්න දැන් අලුත් හොඳ දේවල් ගේ කාමරය තුල දාලා ලස්සන මාතෘකාවක් තියාගන්න ඕනේ ලස්සන කරන් දැන් හිත හරි පිළිසිදුයි. අකුසල් සිත් ඔක්කොම විසිකරලා දාන්න ආයත අකුසල් එන්න බැරි වෙන්න අපි නූපන්න අකුසල් නූපදීමට ඡන්දයක් අරගෙන ඊළඟට දැන් හිත හරි පිළිසිදුයි. දැන් අපි තවත් මේ හිත ලස්සන කරනවා ලස්සන මාතෘකාවක් ගෙනල්ලා තියාගන්න මොනවද ඒ කරන්නේ? කුසල් සිත් ඇති කරගන්නවා. දම් පින් කරනවා බණ භාවනා කරනවා හිත ඇතුලෙන් අනුන්ට උදව් උපකාර කරනවා නොයේකුත් පින්කම් කරනවා මල් පහන් පූජා කරනවා තමන්ගේ වැඩ කටයුතු ලස්සනට කරනවා කාමරේ ලස්සනට තියන්නේ ගේ ලස්සනට තියන්නේ අනුන්ට සේවයක් වශයෙන් අනුන්ට එක්ක බෙදා හදාගෙන කනවා ජීවත් වෙනවා අනුන්ට ප්‍රයෝජනක් තියෙන විදිහට තමන් ජීවත් වෙනවා අන්න ඒව කරනකොට අර නූපන් කුසල් උපදවනවා. අන්න මාතෘකාවක් ගෙනල්ලා දැන් මගේ හිත හරියට හරි ලස්සන කරගෙන ඉන්නේ. ඇයි? තමන්ගේ තියෙන සැප සම්පත් බෙදාගෙන අනුන් එක්ක පුළුබුලා වෙලාවට අනුන්ට උදව් උපකාර කරනවා, දන් පින් කරනවා, බණ භාවනා කරනවා, හොඳ දේවල් කියනවා, හොඳ දේවල් අහනවා, හොඳ දේවල් කරනවා. හොඳ දේවල් හිතනවා අන්න හැම වෙලාවෙම ලස්සන මල් තමන්ගේ හිතේ පිපිලා වගේ හිත පිරිසිදු වෙනවා. ඉතින් කුසල් කරන්නේ මේ වගේ බණ අහනකොට මේ වගේ පින්කම් කරනකොට හිතේ කුසලතාවය වැඩි වෙනවා. දැන් ලස්සනයි හිත. ඊළඟට උපන් කුසල වැඩි දියුණු කරන්න ඕනේ. දැන් අපි එකක් කළා මදි. හැම මොහොතේම තව කුසල කරනවා. තව කුසල කරනවා. කළා හිතේ කුසලතාවය වැඩි කරගන්නවා. ඉතින් අපිට ඒකට පන්සල් එන්නම පුළුබුලවලට පන්සල් ඇවිල්ලා බණ භාවනා කරනවා. නැත්නම් හිතේ තියෙන අකුසල යටපත් කරනකොට කුසල වැඩි දියුණු වෙනවා. ඒකම තමයි කුසලතාවය වෙන්නේ. හිතේ නෙමෙයි ඔක්කොම ඇති වෙන්නේ නේද? කුසල ඇති වෙන්නේ හිතේනේ. කුසල නැති වෙන්නේ හිතේ. අකුසල ඇති වෙන්නේ හිතේ. අකුසල නැති වෙන්නේ හිතේ. අකුසලයක් ආවම ඒක යටපත් කරලා කුසලතාවයක් ඇති කරගත්තාම අන්න සල්ලි යන්නේ නැහැ, පන්සල් යන්න ඕනේ නැහැ, මොනවත් ඕනේ නැහැ. කෙලින්ම තමන්ගේ හිත කිලුට වෙච්ච හිත පිරිසිදු කරනවා. හැබැයි මේ වගේ දේවල් කරනකොට බණ භාවනා කරනකොට හොඳ පොතක් කියනකොට මෙච්චර නැති කුසල් හිතට ඇතිවෙනවා. සතර සතිපට්ඨානෙන් ඉන්නකොට හැම තිස්සෙම හිතේ අකුසල් යටපත් වෙලා කුසල් සිත ඉදිරිපත් වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ඉන්නකොට නිතරම කුසල් හිත ඉදිරිපත් වෙනවා. ඉතින් දන් දෙන එක හොඳයි. නමුත් හැමදාම දන් දෙන්න බෑ.
ඒකට අවස්ථාවක් තිබ්බොත් විතරයි. සීල් රකින්නත් දැන. ඒ කියන්නේ දැන් වැරද්දක් කරන්න තියෙන වෙලාවෙනේ ඒක නොකර ඉන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපිට සීල් රකින්න ඕනේ නැහැ. ඉවෙම සීල් රැකිලානේ. ඔන්න බොරුවක් කියන්න තියෙන වෙලාවේ බොරු නොකිය ඉන්න නම් අන්න සීල් රකින්නවා. ඒක කැඩෙන්න යන වෙලාවේ රකින්න ඕනේ. දැන් මේ වීදුරුව තියෙන මේ කෝප් මේක වැටෙන්න යනවා නම් මම රකින්න ඕනේ. මේක මෙහෙම තියෙනවා නම් රකින්න ඕනේ. සීල් රකින්නයි කියන්නේ සීලේ කැඩෙන, දිදෙන, පළුදු වෙන වෙලාවල් වලට ඒක රකින්න ඕනේ. හොරකම කරන්න අවස්ථාවක් තියෙන වෙලාවදී හොරකම නොකර ඉන්නකොට අන්න තමන්ගේ සීලය රැකෙනවා. නිකන් ඉන්නකොට හොරකම් කරන්න අවස්ථාවක් නැහැ. අවස්ථාවේදී තමයි මත්පැන් බොන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී බොන්නේ නැහැ. අන්න සීලය රැකෙනවා. දැන් මේ වෙලාවේදී මත්පැන් බොනවා කියලා කතාවක් නැහැ. යෙදෙන්නේ නැහැ. කාමයේ වර්ධනයට අවස්ථාවක් තියෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා, මිල මුදල් තියෙනවා, වාහන තියෙනවා යන්න. අන්න ඒවා නෑ මම මේ වගේ දරා වැඩක් කරන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී සීලය රැකෙනවා. මේ සීල රකින්න ඒ අවස්ථාවක් තිබ්බොත් තමයි සීලය රකින්න පුළුවන්. නැත්නම් ඒ සීලය ඉබේම රැකෙනවා. නමුත් භාවනාව හැම මොහොතෙම කරන්න පුළුවන්. හිත ඇති හිතේ අකුසලයක් ආවම අල්ල ගන්නවා. අල්ලගෙන දැන් මේක අකුසලයක් මේකෙන් වැඩන්නේ. චන්දං ජනේති වායමති විරියං. ඒකට ඡන්දයක් ඇති කර ගන්නවා. මම මේ අකුසලේ නැති කර ගන්නවාමයි කියලා. වීර්යයක් ඇති කරගන්න. පක් ගන්නවාට අදිස්ථානයක් ඇති කරගන්න. ඉතින් අකුසල සිත් බැහැර කරන්න, කුසල සිත් වැඩි දියුණු කරන්න ඒ වාගේ වීර්යයක්. What's the time? I don't know. What is the time? 9:30. මම අපි කාලේ ගත්තා නේද? විනාඩි 5ක් විතර අපි දෙමු ප්‍රශ්න අහන්න. 7:10. Okay. මහන්සිය අපි දැන් මොකක් වෙලා ඉඳලා නැති කියන්නේ. You can ask some questions. වැඩි වෙලාවක් නෑ ඉක්මනට කියන්නේ නැත්තම් අපිට අහන්න ප්‍රශ්න යනවා. මොකද සාකච්ඡාවේදී මට දැන් නොකියපු දේවල් කියන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට මම පැහැදිලි කරපු තැන් පැහැදිලි වෙනවා. අයින් කියන්නේ එදිනෙදා වැඩවලදී අපි එදිනෙදා වැඩවලදී සතියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? බොහොම හොඳයි. ඒක සතියෙන් ඉන්නවා කියන්නේ එක්ක කායානුපස්සනාවෙන් ඉන්න ඕනේ. කායානුව බලමින්. අතපය හසුරවන්නේ කොහොමද? ඒක තමයි මම කිව්ව භාවනා මධ්‍යස්ථානෙට ගිහිල්ලා ඔය කායානුපස්සනාව ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. මොකද වෙලා නෑ මට කියලා දෙන්න. ඒක පුරුදු කරන්න ඕනේ. කිව්වත් තේරෙන්නේ නෑ. තමන් පුරුදු කරන්න ඕනේ. එතකොට තමන් කරන වැඩේ ගැන හොඳ සිහියෙන් කරනවා. වර්තමානයේ හිත තියා ගන්නවා. අතීතයට දුවන්නේ අනාගතයට දුවන්නේ. අපි අනාගතයෙන් ඉන්නේ අතීතේ අනාගතේ. ඒක බලනකොට බීලා ඉවර වෙනකම් දන්නේ නැහැ. අර මොනවද හිත අතීතයක් ගැන අනාගතයක් ගැන හිතා මේ බලනවා. උයන්නේ මොනවද හිත උයනවා සුගානෝ. හැමදේම කරන්නේ අතීතය ගැන හිතා අනාගතය ගැන. කන්නේ මොනවද කරන්නේ? ඒක රහ බලන්නේ නැහැ. වෙනවද ඔය හිතා. ඔය කාලේ හිතන කාලේ දුවන. ඉතින් එහෙම නෙමෙයි වර්තමානයේ ඉන්නවා කියන හැම එකම you enjoy every moment of the day. සමාජයේ තියෙන වැඩේ මොකද්ද? ඒ වැඩේ හොඳට කරනවා, සතුටින් කරනවා, සන්තෝෂයෙන් කරනවා, enjoy කරනවා. ඒක වර්තමානයේ ඉන්නේ. වෙන දේවල් ගැන හිතා මේක කරන්නේ. ඉගෙන ගන්නවා නම් සම්පූර්ණ අවධානය පොතේ. වෙන ඒවා හිතා මේක කියන්නේ. එතකොට මේක ගන්න බෑ හිතට. අන්න ඒකයි. කායානුපස්සනාවේ ඒවා ඉන්දෝනේ කියන්නේ තමන් කරන වැඩේ මොකද්ද වර්තමානයේ ඉන්න. අන්න ඒක හොඳට කරන්න, ලක්ෂණට කරන්න, හිමීට කරන්න. ඒක සතුටින් කරන්න, සන්තෝෂයෙන් කරන්න, ආදරයෙන් කරන්න.
අන්න එතකොට තමයි ඒ කුසලතාවය පින පිනායති කියන්නේ ඒකයි. ඒක පිනක්කුත් අයිති වෙනවා. තරහින් විස කරගෙන මේ මොන කරදරද දැනගන්න මම පිනන් ඕදන්නවනේ කිව්වා. ඒකයි පින නෑ අකුසලතාවයක් තියෙනවා. ඒක ආදරෙන් කරුණාවෙන් සතුටින් සන්තෝෂෙන් කරනවා නම් තමයි එතන කුසලතාවයක් තියෙන්නේ. අනුන්ගේ ඇද්දි බල ඒවා කියෝ එතන පිනක් නෑ. එතන ලෝභ ද්වේෂ මොහ මාන ඊර්ෂ්‍යා ඔක්කොම එක්කවෙනවා. ඒක නිසා සතියෙන් කරනවා කියන්නේ කුසල සිතකින් කරනවා. හැමදේම අනුන්ට සේවයක් පිණිස කරනවා. ගෙදර අතුගාන්නේ අනුන්ට සේවයක් පිණිස. උයන්නේ අනුන්ට සේවයක්. සල්ලි හම්බ කරන්නේ අනුන්ට. මොහොම අනුන්ට සපවත් කරන්න. භාර්යාව නිතරම ස්වාමි පුරුෂයා සපවත් කරන්න බලනවා. ස්වාමි පුරුෂයා හැමදෙස්සෙම භාර්යාව සතුටු කරන්න බලනවා. එතකොට දෙන්නම කුසලතාවයෙන් ඉන්නේ. ස්වාමි පුරුෂයා කියනවා මම සතුටු වෙන්න ඕනේ යා නෙමෙයි කියලා එතන වැරදෙනවා. භාර්යාව හිතනවා යාට මොනවද මගේ සතුට මටයි වුනේ එතනත් වැරදෙනවා. දරුවෝ හිතන්නේ දෙමව්පියන්ව සතුට කරන්න. දෙමව්පියන් හිතන්නේ දරුවන්ව සතුට කරන්න. ඒ වගේම අනුන්ගෙන් ජීවත් වෙනවා. එතකොට තමන්ගේ සතුට ඉබේම ලැබෙනවා. දැන් අපි ආදරේ දෙන්න ඕනේනේ. ආදරේ ලබන්න. තරහා ඊර්ෂ්‍යා වෛර දීලා ආදරයක් ලැබෙයිද? තමන් ආදරේ දෙන්න ඕනේ අනුන්ට ලෝකයට. දෙනකොට අපෝ තමන්ට ආදරේ සතුට සන්තෝෂي දෙනවා. අනුන්ට සතුට දෙනකොට තමන්ටත් ලැබෙනවා. ඉතින් ඔය විදියට සතුට සිතෙන් ඉන්න එක තමයි කුසලතාවයෙන් ඉන්නවා කියන්නේ. සතුට සිත කියන්නේ තණ්හාවට නෙමෙයි. තණ්හාවෙන් සතුට සිතක් එනවා. මෛත්‍රියෙන් සතුට සිතක් එනවා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තණ්හාව කියන්නේ මොකටද? මෛත්‍රිය කියන්නේ මොකටද? මේ දෙකේ වෙනස හොයාගත්තේ නැත්නම් අපි තණ්හාවෙන් ඉන්නවා සතුට සිතක්. තණ්හාව සෝමනස්ස සාරතයි. තණ්හාවේ මෛත්‍රියේ වෙනස මොකක්ද? තණ්හාව කියන්නේ ඇලෙනවා. ඔව් ආසාව. මෛත්‍රියේ තණ්හාව ආසාවක් නැද්ද? හොඳට හිතන්න. තණ්හාවේ මෛත්‍රියේ වෙනස. තව කියන්නේ ඔව් තණ්හාව තමන් ගැන විතරයි. selfish. අනුන් ගැන හිතන්නේ නැහැ. ඕකේ. තව කියන්නේ තණ්හාවේ මෛත්‍රියේ වෙනස. මෛත්‍රිය කරන අන්නයට තමන්ට මෛත්‍රී කරගත්තා ඇති. ලෝකෙ ඔක්කොටම මෛත්‍රී කරත්තා ඇති. අනුන්ට මෛත්‍රී කරන එක නා තමන්ගේ දරුවන්ට මෛත්‍රී කරන්නේ නැද්ද? තමන්ටත් මෛත්‍රී ඔක්කොටම මෛත්‍රී කරනවා. මොකක්ද මෛත්‍රී හිතේ තණ්හාවේ වෙනස? අල්ලගැනීම. ඔව් තණ්හාවෙන් අල්ලගන්නවා. මෛත්‍රියෙන් අතහරිනවා ඒක. තව කියන්න බෑ. මෛත්‍රියෙන් අල්ලගන්නේ නැහැ. මෛත්‍රියෙන් තණ්හාවෙන් අල්ලගන්නවා. යන්න දෙන්නේ නැහැ. ගැට කඩලු වදිනවා තණ්හාවයි. මෛත්‍රිය නිදහස් වෙනවා. තව කියන්න බලන්න. තණ්හාව දුකක් ඇතිවයි. තණ්හාවේ දුකක් ඇතිවයි තණ්හාව. තණ්හාව නිසා දුක ඇති වෙනවා. බොහොම හොඳයි. තණ්හාව තියෙන එක තමයි දුක ඇති වෙන්නේ. මෛත්‍රිය තියෙනවා නම් දුකක් නැහැ. තණ්හාව තියෙන දුක වැඩි වෙන්නේම තණ්හාව වැඩි ඇයිද? තණ්හාව වැඩි නම් දුක වැඩි. ඇයි? තවත් කියන්නේ. ඇයි දුක වැඩි වෙන්නේ කියලා? මගේ හරක් වෙනවා තණ්හාව වැඩි වෙන්නේ. ඔව්. තණ්හාව වැඩි වෙන්නේ භාවයක් සකස් වෙනවා. භාවයක් සකස් වෙනවා. බොහොම හොඳයි තණ්හාව වැඩි වෙනකොට භාවය සකස් වෙනවා. තවත් කියන්නේ. තණ්හාව වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා? දුක වැඩි වෙනවා. ඇයි? ඒ තණ්හාව වැඩි වෙනකොට දුක වැඩි වෙන්නේ. ඇයි?
සීමාව තණ්හාවේ සීමාවක් නැහැ. මෛත්‍රියේ සීමාවක් නැහැ. දෙකම සීමාවක් නැහැ. නැති වෙන තණ්හාව කියන එක නැති වෙන එක. නෑ දෙකම නැති වෙනවා. දෙකම අනිත්‍යයිනේ. තණ්හාවත් අනිත්‍යයි, මෛත්‍රියත් අනිත්‍යයි. ඇති වෙලා නැති වෙනවා. තව කියන්නේ තණ්හාවේ සයින්කටපත් වෙන්නේ. සයින්කටපත් වෙන්නේ තණ්හාව. තණ්හාව දිනා සයින්කටපත් වෙන්නේ. සයින්කටපත් වෙන්නේ. කොච්චර තිබුණා මදි. කොච්චර තිබුණත් මදි. ඔව් තවත් කියනවා තණ්හාවේ මෛත්‍රිය වෙනස. මෛත්‍රියට සයින්කටපත් නැතුව මේ අප්‍රමාණ්‍ය ධර්මයක් අපිට ඕන තරම් මෛත්‍රී කරන්න පුළුවන්. දැන් no limit. මෛත්‍රී කරන එකේ ලිමිට් එකක් නෑ. තව කියන්නේ? තණ්හාව උපාදානයි. උපාදානයි. ඔව් තණ්හාව නිසා උපාදානය එක අපි කිව්වේ බදා ගන්නවා අයිති කර ගන්නවා කියලා. තවත් කියනවා මෛත්‍රියේ තණ්හාවේ වෙනස මොකක්ද? මෛත්‍රී තණ්හාව නැති වෙනවා. මෛත්‍රියෙන් තණ්හාව නැති වෙන සමාධියට මෛත්‍රියයි තණ්හාව කලවම් වෙනවා. මෛත්‍රියට දාන්නේ නැහැ තණ්හාව දාන්නේ. දෙකම ඇලෙනවා. තවත් කියන්නවද? ටිකක් මොකද දැන් ඉන්දිරෙක්ට් එනිමීස්. මෛත්‍රියයි තණ්හාවයි හැංගිලා තියෙනවා. ඒ දෙකම ආසාවල් වැඩි වෙන්න පුළුවන්. දැන් මම කියන්නම් හරි මම කියන්නම් තණ්හාව හොඳට මතක තියාගන්න. තණ්හාවෙන් ආපහු බලාපොරොත්තු වෙනවා. මෛත්‍රියෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් අපි එක දේවල් කළා මම අච්චර කෙරුවා මෙච්චර කෙරුවා යාම විද්‍යාව බැලුවේ නැහැ. මොන් කියලානේ දාන්න තණ්හාව. මෛත්‍රියෙන් නම් කවන්නේ මට කරුණු දේ මම ඒක කරගත්තා. එච්චරයි full stop. තණ්හාව කියන්නේ බිස්නස් එකක්. බිස්නස් වලදීම නේද? පොඩ්ඩක් කරලා ඊට පස්සේ ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒක අකුසලයක්. තණ්හාව කියන්නේ අකුසලයක්. මෛත්‍රිය කියන්නේ කුසලයක්. ඒක කරලා මෛත්‍රියෙන් යම් දේවල් කියනවා කරනවා ඒවෙන් ආපහු බලාපොරොත්තුව නැහැ. අනුන්ට සිතක් සාන්තියක් සතුටක් සම්පෝෂයක් ආදරයක් හැම එකම දෙනවා ලබා ගන්න හිතක් නැහැ. ඒක තමයි මෛත්‍රී කියන්නේ. එහෙනම් I think we stop now. එහෙනම් දැන් අපි බොහෝ වේලාවක් මෙතන ඉඳගෙන මහන්සිත් පැති දවස පුරාම වැඩ කරලා ඇවිල්ලා ඒ කාලේ බුදුහාමුදුරනේ මේ ලංකාවේ තොම් තිබිලා තියෙනවා මේ රහතන් වහන්සේලාගේ යුගයේදී දවස පුරාම වැඩ කරලා කුඹුරේ වැඩ කරලා බෑ වෙනකොට නාගන මඩ වෝදගෙන කෑම කාලේ යනවා පන්සලට ගිහිල්ලා රෑ ජාමයක් වෙනකන් රහතන් වහන්සේලාත් එක්ක බණ අහනවා භාවනා කරනවා. ඒ තමයි අපේ සරණමය යුගයේ ඒ කාලේ තමයි ඔය වාගේ පුදුම මේ the granary of the east කියන්නේ ලංකාවේ හාල් දුර්මිත ජාන තැන්ට හැදලා තියෙන. ඒ තරම් සංස්කෘතික කාලයක් වුණා. ඉතින් එහෙනම් අපි ලංකාවෙන් පිට වෙලා ආවත් මේ වාගේ පිටරටකට ඇවිල්ලා මේ වාගේ ධර්මයට අනුව ජීවත් වෙලා සුත්තමය ඥානය කියන්නේ ධර්මය හොඳට අහගන්න ඕනේ. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඉන්නවා නිතර දෙවිලේ ඇවිල්ලා ධර්මය අහන්න ඕනේ. පොත් කියවන්න ඕනේ. චින්තාමය ඥානය කියන්නේ යහපත් ඒවා ගැන හොඳට හිතන්න ඕනේ. එතකොට ඥානයක් පහළ වෙනවා. contemplation භාවනාව කියන්නේ භාවනාව කරන්නත් ඕනේ. ඒ විදියෙන් මේ බුද්ධ ශාසනය පවත්වා ගන්න ලෝකයේ හැමතැනම පුත්පත්වලද මේ අපේ සිංහල බෞද්ධයාට හේතු වේවා වාසනාව වේවා ඇත්තම සත්‍යම බුද්ධ ධර්මය මේ තේරවාද බුදු දහම ලෝකේ පතුරවන්න හේතු වේවා. ලෝකයේ හැමතැනම යන්නේ දැන් මහායාන තන්ත්‍රයාන වගේ වෙන ධර්මවල අපි මහන්සි ගන්න ඕනේ මේ පිරිසිදු බුදු දහම ලෝකයට දෙන්න. ඉතින් ඒක අපේ වගකීම. ලංකාවේ ඉඳන් ආවට කමක් නැහැ. ලංකාවට පාඩුවක් වුණා නම් මේ වාගේ ධර්මයේ පිළිතලා මේ ධර්මයේ ලෝකයා තමනුත් ජීවත් වෙමින් ලෝකයාට ඒ ධර්මයට අනුව මේක පහදා දෙන්නට හැකි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙනම් අපි මෙච්චර වෙලා කරමු. සියලුම පින් දෙවියන් සහිත ලෝකයාට
මලගියන්ට අපි සියලු දෙනාටම අත්පත් වේවා අපේ දූ දරුවන් ඈත දුර ලංකාවේ ඉන්න නොයෙක් රටවල් වල ඉන්න ඥාතීන්ට අත්පත් වේවා කියන මෛත්‍රී සාගත හිත තියාගෙන පින්දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා නියන්තානුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝකසාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තානුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තානුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. නිදුක්ඛේවා නිරෝගීවා සුවපත් වේවා. ඉතාම ප්‍රාර්ථනාවන්තයි තරම් ඈත දුර රටවල් වලට ඇවිල්ලා අපේ සිංහල බෞද්ධයෝ මෙහෙම එක්රැස් වෙලා බණ භාවනා කරනවා පන්සල් ඇති කරගෙන ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තියාගෙන මාසිලාගෙන කරුණේ ධර්මය අහලා දැනගෙන ඒ අනුව ජීවත් වෙනවා කියලා අපිට ඉතාම සතුටුපත් වෙන්න පුළුවන්. Thank you for coming.